හරි. ආයිබෝන්. අපිට තව කතා කරන්න තියෙන්නේ 2019 ව්‍යුහගත රචනා ප්‍රශ්නත් අපි කතා කරා. බහුවර්ණ ප්‍රශ්නත් අපි කතා කරා. රචනා ප්‍රශ්න දෙකක් තියෙනවා විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයට තේන. ඒ ප්‍රශ්න දෙක තමයි දැන් කතා කරන්න යන්නේ. රයිට්. C කොටසේ තිබ්බ 7 වෙනි සහ 8 වෙනි ප්‍රශ්නේ තමයි විදුලි හා ඉලෙක්ට්‍රොනික යටතේ ඇවිල්ලා තිබ්බේ. 7 වෙනි ප්‍රශ්නය විදුලි යටතේ, 8 වෙනි ප්‍රශ්නේ ඉලෙක්ට්‍රොනික යටතේත් ඇවිල්ලා තිබුණා. ඒ ප්‍රශ්න දෙක තමයි අපි දැන් කතා කරන්න යන්නේ. රයිට්. පළවෙනි එක අහලා තිබ්බේ 7 වෙනි එක මෝටර් පිළිබඳව. ඒතර අපි දන්නවා 12 වසරේ දෙවෙනි පාඩම 13 වසරේ දෙවෙනි පාඩම ගත්තාම මේකේ විදුලි මෝටර් පිළිබඳව පාඩමක් තියෙනවා. මේක අහලා තිබුණා සරල ධාරා ශ්‍රේණිගත මෝටරයක ශේෂ්ත්‍රයතුම හා ආමේචරයතුම සම්බන්ධ වන ආකාරය නම් කරන ලද රූප සරහනක් මගින් දක්වන්න. සරල ධාරා ශ්‍රේණිගත. එන්න මේක තමයි වැදගත්. සරල ධාරා ශ්‍රේණිගත. ඒතර සරල ධාරා මෝටරයක් නම් එතුම් කීයක් තියෙනවද ළමයි? එතුම් දෙකක් තියෙනවා නේද? එක එතුමක් ශේෂ්ත්‍ර එතුමක්. ඒක මොකටද පාවිච්චි කරන්නේ? චුම්බක ශේෂ්ත්‍රය හදලා දෙන්න නේද? අනිත් එතුම මොකද්ද? අනිත් එක ආමේචර එතුම. ඒක මොකටද පාවිච්චි කරන්නේ? ධාරා ගමන් කිරීම නිසා බල හදාගෙන කරකැවෙන්න නේද? රයිට්. එතකොට ආමේචර එතුමක් තියෙනවා. ඊට අමතරව ශේෂ්ත්‍ර එතුමක් තියෙනවා. ඒතර මේ දෙන්න සම්බන්ධ වෙන ආකාරය අනුව මෝටර් කීපයක් අපි දන්නවා. ශ්‍රේණී එතුම්, සමාන්තරගත එතුම්, ඊළඟට මේ දෙන්නම තියෙන සංයුක්ත එතුම් විදිහට අපිට මෝටර් වර්ග කරන්න පුළුවන්. එතකොට මේ විදිහට පරිපථ සටහන එන්දනම් ප්‍රමාණවත්. මේක VS සැපයුම් විභවය සරල ධාරා. ඒක ඇවිල්ලා සැපයුම් විභවය. මේක ශේෂ්ත්‍ර එතුම. මේක ඇවිල්ලා ආමේචර එතුම නේද? ඒත් මේකේදී ලකුණු දීලා තිබුණේ ආමේචර එතුම අඳිනවට ලකුණු 3ක් දීලා තිබුණා. නම් කරනවට එක ලකුණක් දීලා තිබුණා. ශේෂ්ත්‍ර එතුම අඳිනවටයි නම් කරනවටයි ආමේචර එතුමත් ඒ විදිහමයි 3යි 1යි සැපයුම් විභවයට ලකුණු 2ක් දීලා තිබුණා. ඒතර ඔය විදිහට ලකුණු 10ක් මේ පරිපථය ඇඳපු අයට ලබා ගන්න පුළුවන්කම හම්බුණා. හරිද? ඒතර ඔයගොල්ලෝ තේරෙන බොහොම සරලයි පරිපථය දිහා බලපුවම නේද? ලකුණු 10ක් ගන්න පුළුවන් වුණා කියන්නේ හරි වටිනවනේ. ලකුණු 10ක ප්‍රමාණයක් අවසාන වශයෙන් ඕගොල්ලන්ට ගන්න පුළුවන් වුණා. හරි. ඊළඟට අපි ඊළඟ කොටසට යමු. සරල ධාරා ශ්‍රේණිගත මෝටරයක විබරය විසන්ධි වීමට ඉඩ ඇති භාවිතයන් සඳහා යොදා නොගැනීමට හේතුව ලාක්ෂණික වක්‍ර ඇතුළෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. ඒතර මෝටරයක් ගත්තාම මේ මෝටරය ලෝඩ් එකකට කපල් වෙලා වැඩ කරන්නේ. ඒ කියන්නේ විබරයක් එක්කලා සම්බන්ධ වෙනව නේද? එතකොට මේ පැත්තේ ලෝඩ් එකක් තියෙනවා. ලෝඩ් එකක් කරකවනවා. නේද? හරි. එතකොට මෝටරේ කරකවෙනවා නම් විබරයත් විබර ඊශාවකුත් කරකවනවා. එතකොට මේ වගේ තියෙනකොට ලෝඩ් එක ඩිස්කනෙක්ට් වෙන්න ඉඩ කඩ තියෙනවා. අපි හිතමු ලෝඩ් එක මෙතනින් ඩිස්කනෙක්ට් වෙනවා කියලා. මෙතනින් කැඩෙනවා. අයින් වෙනවා, වෙන් වෙනවා. හරිද? මේ වගේ විබරය විසන්ධි වෙන අවස්ථාවන්ට ගන්නෙ නැහැලු සරල ධාරා ශ්‍රේණිගත මෝටර. සරල ධාරා ශ්‍රේණිගත මෝටර ගන්නෙ නැහැලු. right? ඒකට හේතුව ලාක්ෂණික වක්‍ර ඇසුරෙන් පැහැදිලි කරන්න කියලා තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට අපිට මේකට අඳින්න පුළුවන් ලාක්ෂණික වක්‍ර දෙකක් භාවිතා කරන්න පුළුවන්. මම වක්‍ර දෙක ඇඳලා ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මාකින් එකෙත් වක්‍ර දෙක දීලා තියෙනවා. එකක්
වේග ව්‍යාවර්ත වක්‍රය. පැහැදිලිද? මොකක්ද එකක්? වේග ව්‍යාවර්ත වක්‍රය. කොයි විදිහට යනවා? හරිද? මේ පැත්තට ව්‍යාවර්තය ටෝ. මේ පැත්තට ධාරාව. ඉස්සලාම ධාරාව I. ඒතර මේකේ අපි දන්නවා ශ්‍රේණී තුම් මෝටරයක් ගත්තාම ළමයි මේකේ ආමේචර් ධාරාව, ශේෂ්ඨ ධාරාව කියලා දෙකක් නැහැ. එකම ධාරාව යන්නේ නේද? ඒ නිසා මේකේ ධාරාව කියන වචනේ විතරයි පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟට මේකේ තවත් ලාක්ෂණික වක්‍රයක් අපි පාවිච්චි කරනවා. ඒක තමයි වේග ධාරා ප්‍රස්ථාරය. කියන ආමේචර් ධාරාව එහෙම නැත්නම් මේකේ නම් ධාරාවට අනුකූලව වේගය කොහොමද වෙනස් වෙන්නේ කියලා. ස්පීඩ්. ඒ ප්‍රස්ථාරයේ ඉන්නේ සරල ධාරා ශ්‍රේණිය තුන් මෝටරයක මෙන්න මේ විදිහට. පැහැදිලිද? රයිට්. එතකොට මේක බලන්නකො ළමයි. මේකෙදි ධාරාව වැඩි කරගෙන යනකොට ඒ කියන්නේ මේ පැත්තට x අක්ෂය දිගේ මේ මං ඊතලයේ දාන පැත්තට යනකොට ධාරාව වැඩි වෙනවා. ධාරාව වැඩි කිරීම මගින් ඉහළ ව්‍යාවර්ත ලබා ගන්න පුළුවන්. ඒක නේද මේ ප්‍රස්ථාරයෙන් කියන්නේ? ඒතර සරල ධාරා ශ්‍රේණිය තුන් මෝටරයක වැඩි ධාරාවක් ලබා ගද්දී ඉහළ ව්‍යාවර්ත ලබා ගන්න පුළුවන්. මේ හිතන්නකො මෙන්න මේ හරිය ලක්ෂයක් නේද? ඔන්න ඒ හරිය ලොකු ධාරාවක් ගන්නවා. මේ වගේම ලොකු ව්‍යාවර්තයක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද? රයිට්. ඊළඟට ඔයගලන්ට තේරෙනවා මෙන්න මේ දෙවෙනි ප්‍රස්ථාරය දිහා බලපුවාම ළමයි මේ ප්‍රස්ථාරය දිහා බලපුවාම මේකේ මේ හරියේදී ලක්ෂයක් සැලකුවොත් වැඩි ධාරාවක් තියෙන වෙලාවට මෝටරේ වේගය අඩුයි. අඩු ධාරාවක් තියෙන වෙලාවට මෝටරේ වේගය ගොඩක් වැඩි. පැහැදිලි නේද? රයිට්. මේ I1 I2 නේද? ස්පීඩ් එක මම N1 N2 කියලා කියන්න. N2 N1 නේද? හරි. එතකොට ධාරාව විශාල නිසා මේ වෙලාවේදී I2 විශාල වෙලාවට N2 බොහොම අඩුයි. වේගය අඩුයි. ලොකු ධාරා ගන්නකොට වේග අඩුයි. ඒතකොට මේ ප්‍රස්ථාරයෙන් අපිට කියන්න පුළුවන් මෙන්න මොකද්ද? ලොකු ධාරාවක් ගන්නකොට නේද? ලොකු ධාරාවක් ගන්නකොට ලොකු ව්‍යාවර්තයක් තිබුණා නේද? එහෙනම් ලොකු ව්‍යාවර්තයක් තියෙන වෙලාවට වේගය අඩුයි කියන එක තමයි මේකෙන් කියවෙන්නේ. හරිද? ඒ කියන්නේ මෝටරේට ලෝඩ් එක සම්බන්ධ වෙලා තියෙනකොට ලොකු ධාරාවක් ගන්නවා ව්‍යාවර්තයක් තියෙනවා වේගය අඩුයි. තේරෙනවද? මෙන්න මේ හරි ලක්ෂණේ. රයිට්. ඊළඟට බලන්නකෝ. මේ වෙලාවේදී මෙහෙට ආපුවාම මොකද වෙන්නේ? මෙන්න මේ I1 අඩු ධාරාවක් කෙනකොට ඒ කියන්නේ ව්‍යාවර්ත අඩුයි. ව්‍යාවර්තය අයින් වෙලා ලෝඩ් එක ඩිස්කනෙක්ට් වෙලා. එතකොට බලන්නකෝ N1 වේගය ගොඩාක් විශාලයි. පැහැදිලිද? එහෙනම් ලෝඩ් එක ඩිස්කනෙක්ට් වුණාම මෝටරෙන් ගන්න ධාරාව අඩු වෙන හින්දා වේගය ගොඩක් විශාල වෙනවා. රයිට්. වේගය ගොඩක් විශාල වෙනකොට ළමයි ආමේචරයේ වේගය වැඩි වෙනකොට ඔයගොල්ලන්ට තේරෙනවා කේන්ද්‍ර අපසාරී බල හේතුවෙන් ආමේචරය තුම් ඈත් වෙන්න පුළුවන්. ඒතර ආමේචරය සහ ශේෂ්ත්‍රය තුම් අතර තියෙන ඉතා කුඩා පරතරයක් එයා ගැප් එකක් වායු ගැප් එකක්. එහෙම වෙලා මේ මෝටරේ ආමේචරය ස්ථායුකේ ගෑවිලා විනාශ වෙලා යන්නත් පුළුවන්. පැහැදිලිද? රයිට්. එහෙනම් වේගය පාලනය කරන්න බැරි නිසා තමයි මේක කරන්නේ. ඒක ලියුණා නම් ප්‍රමාණවත් වෙනවා. මේ ප්‍රස්ථාරයට ලකුණු දෙකක් මාකින් එකේ දීලා තිබුණා. මේ ප්‍රස්ථාරයට ලකුණු දෙකක් මාකින් එකේ දීලා තිබුණා. විස්තරයට ලකුණු 6ක් වෙන් කරලා තිබ්බා. හරිද? එතනත් එතකොට පුතේ ඔයාලට මේ දෙවෙනි කොටස කරා නම් ලකුණු 10ක් හොයාගන්න පුළුවන්. රයිට්. විස්තරය ඇත්තටම මොකක්ද දෙන්න ඕන? ඉහළ
නැත්නම් විබරයක් සහිතව භ්‍රමණය වීමේදී ව්‍යාවර්තයේ ඉහළ බැවින් වැඩි ධාරා ලබා ගනී. විබරය විසන්ධි වූ පසු ලබා ගන්නා ධාරාව අඩුවන අතර දෙවන ප්‍රස්ථාරයට අනුරූපව වේගය විශාල වශයෙන් වැඩිවීමක් ඇතිවිය හැකිය. මෙසේ වේගය පාලනය කළ නොහැකි නිසා නැත්නම් අධික වේගයක් ගැනීම නිසා විබරයේ විසන්ධි වන අවස්ථාවන් සඳහා සරල ධාරා ශ්‍රේණිය 3 මෝටර භාවිතා කරනු නොලැබේ කියලා ලියුවනම් හරි. ඒකට තමයි මේ ලකුණු 6 දීලා තිබුණේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ කියනවා B කොටස. ඔන්න 7 A කොටසේ ප්‍රශ්න දෙකයි තිබුණේ. හරි. B කොටසේ තියෙනවා වාණිජ වශයෙන් භාවිතා කරන රෙදි සෝදන යන්ත්‍රයක ප්‍රමත අගයන් 400යි වෝල්ට් 50යි හර්ට්ස් ලෙස සටහන් කර ඇත. එම යන්ත්‍රය උපරිම ජවයෙන් ක්‍රියා කරන විට ඇම්පියර් 5ක ධාරාවක් එහි මෝටරේ එක් දඟරය තුලින් ගලා යයි. හරිද? එතකොට පළවෙනි අහනවා මෙම රෙදි ශෝධන යන්ත්‍රයේ භාවිතා විය හැකි මෝටර වර්ගය කොහොමද කියලා. ඒතර ගෙදර රෙදි හොදන මැෂින් එක ගත්තොත් නම් ඒකේ එකලා ප්‍රේරණ මෝටර තියෙන්නේ සිංගල් ෆේස් මෝටර යන්නේ තියෙන්නේ නේද? රයිට්. එතකොට මේ වගේ වාණිජ වශයෙන් පාවිච්චි කරන එක දැන් වෝල්ටේජ් එක දිහා බලපුවම ඕගොල්ලන්ට තේරෙනවා මේක තෙකලා ප්‍රේරණ මෝටරයක් කියලා. මොන මාතෘකාවෙන් මේ උත්තරේ වෙන්නේ තෙකලා ප්‍රේරණ මෝටරයක්. තෙකලා ප්‍රේරණ මෝටරයක් කියලා සඳහන් කරනවට ලකුණු 10ක් දීලා තිබුණා. ලොකු ලකුණු වෙන්නේ ළමයි මේවට නේද? ලකුණු 100ක් නේ රචනා ප්‍රශ්නයකට. හරි. ඊළඟට රෙදි ශෝධන යන්ත්‍රයේ මෝටරයේ විවිධ වේග යටතේ භ්‍රමණය කිරීමට සිදුවේ. හරි. වෙනස් වේග ගන්න වෙනවා. රයිට්. 2B හි ඔබ යෝජනා කළ මෝටරයේ වේගය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ක්‍රියාමාර්ග. සාමාන්‍යයෙන් විවිධ උපක්‍රම තිබුණට කර්මාන්ත ශාලාවල බහුලවම භාවිතා වන ක්‍රමය තමයි සංඛ්‍යාතයේ වෙනස් කරන දාවකයක්. ඒ කියන්නේ VFD එකක්. Variable Frequency Drive. ඒ කියන්නේ සංඛ්‍යාතය වෙනස් කරන දාවකයක්. භාවිතා කරනවා. ඒතර VFD එක ඔයගොල්ලෝ දන්නවා අර සමීකරණයට අනුව NS සමානයි 120යි F යට P කියන සමීකරණයට අනුව නේද? F කියන එක වැඩි කරද්දී භ්‍රමණ වේගය වෙනස් වෙනවා, වැඩි වෙනවා. F අඩු කරද්දී භ්‍රමණ වේගය අඩු වෙනවා. එතකොට VFD එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් මේක කරගන්න. එහෙම නැත්නම් මේකටම අපි කියනවා තව නමක් වේගය වෙනස් කරන ද්‍රාවක variable speed drive කියලා. VSD කියන වචනේත් භාවිතා වෙනවා. මේකේ කෙලින්ම පාවිච්චි කරලා තියෙන්නේ වේගය වෙනස් කරන දාවකය. වේගය වෙනස් කරන දාවකය. එතකොට මේ දෙන්නම එකයි. එතකොට මේකට දෙන්නගෙන් කවුරු හෝ තියෙනවා නම් ලකුණු 10යි. බලන්න ලේසි. ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් වලට බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් නේ. තේරෙනවද? තෙකලා ප්‍රේරණ මෝටරයක් කියලා ලිව්වනම් 10යි. VFD කියලා ලිව්වනම් 10යි නේ. ඊළඟට තියෙනවා මෝටරයේ ද්‍රව ගණන 6ක් වේ නම්. මොකද කියන්නේ? ද්‍රව ගණන 6ක් වේ නම් ප්‍රමත සංඛ්‍යාතෙන් යුතු සැපයීමකට. ප්‍රමත සංඛ්‍යාතය කීයද? දීලා තිබුණ කලින් හර්ට්ස් 50යි කියලා නේද? මේ ගානේ තිබුණා ඉස්සෙල්ලාම මේ හර්ට්ස් 50යි කියලා. ඒතර ප්‍රමත සංඛ්‍යාතයකින් යුත් සැපයීමකට සම්බන්ධ කර ඇති විට ස්ථායුකයේ ඇතිවන සම මුහුර්තක වේගය. ඒ කියන්නේ NS අහන්නේ ළමයි නේද? එතකොට මේ ප්‍රමත සංඛ්‍යාතයකින් යුතු තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුම මෝටරයේ ස්ථායුකයට දුන්නාම ස්ථායුකයේ ඇති වෙනවා භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයක්. මෙන්න මේ භ්‍රමණය වන චුම්බක ක්ෂේත්‍රයේ වේගය තමයි සම මුහුර්තක වේගය කියලා තියෙන්නේ නේද? රයිට්. ඒක අපිට ගණනය කරන්න පුළුවන්. මම ඉස්සෙල්ලා කිව්වා වගේම සූත්‍රය NS සමානයි
120යි F යට P කියන සූත්‍රයෙන් මේක 120යි සංඛ්‍යාතය හර්ට්ස් 50යි චුම්බක ද්‍රව ගණන 6යි එතකොට එනවා rpm එක සුළු වෙලා එනකොට 1000යි rpm කියලා. හරිද? වේගය 1000යි rpm. එතකොට මේකේ ළමයි ලකුණු වෙන වෙලා තිබ්බා සූත්‍රය ලියනකොට ලකුණු 2යි. හරිද? ආදේශ කරනකොට ලකුණු 5යි. උත්තරේ ගන්නවට ලකුණු 2ක් සහ 1ක් විදිහට ඒකකයට ලකුණු 1යි. බලන්නකො ලකුණු කීයක්ද? එතනත් 10ක් නේ. පැහැදිලිද? ඊට බලන්න මේ විදිහට ලකුණු ගන්න හරි ලේසි විදුලි හා ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න නේ. ඊළඟට තියෙනවා රෙදි ශෝධන යන්ත්‍රයේ භාවිතා වන මෝටරයේ දඟරවල එක් කලාවක ප්‍රතිරෝධය 0.3යි අවුන්ඩු එකේ කලාවක එක කලාවක නේද? ඒතර මේ මෝටරේ කලා කීයක් තියෙනවද ළමයි? 3ක් තියෙනවානේ. මේ කලා 3 අපිට කලා 3ට ස්ථායික දඟර 3ක් තියෙනවා. නේද? ඒතර මේ තුන ඕනනම් ස්ටාර් විදියට සම්බන්ධ කරන්න පුළුවන් මෙහෙම. ඩෙල්ටා විදියට සම්බන්ධ කරන්න පුළුවන් නේද? එහෙම නැත්නම් ස්ටාර් විදියට සම්බන්ධ කරන්න පුළුවන් තාරකා දැල් වල අහලා තියෙනවා. ඕන විදියට සම්බන්ධ කරන්න පුළුවන්. රයිට්. මේකේ මට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ මම නිකන් ඒක කිව්වේ. මේකේ එක් කලාවක ප්‍රතිරෝධය 0.3යි ඕම්ලු. දැන් මෙයාගේ ප්‍රතිරෝධය කීයද? 0.3යි ඕම්. සාමාන්‍යයෙන් කලා තුනම සමමිතික වෙන්න තමයි හදන්නේ. කියන්නේ සමාන වෙන විදිහට බැලන්ස් වෙන්න හදන්නේ. එතකොට අනිත් දෙන්නගේ 0.3 වගින් තමයි. නම් මෝටරේ උපරිම ජවයෙන් ක්‍රියා කරන විට. හරි. මෝටරේ උපරිම ජවයෙන් ක්‍රියා කරන විට කියලා කියන්නේ මෝටරේ උපරිම ධාරාව ගන්න වෙලාවට නේද? මෝටරේ උපරිම ජවයෙන් ක්‍රියා කරන විට කියන්නේ අපි කොහොමද ජවයෙන් ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නේ උපරිම ධාරාව ගන්න වෙලාවට නේද? දඟරය තුල සිදුවන මුළු ජව හානිය. ඒතර ජව හානිය කියලා කියන්නේ ප්‍රතිරෝධය හේතුවෙන් දැන් මේ වයින්ඩින් එකේ තියෙන ප්‍රතිරෝධයක් තියෙනව නේද මේක? ප්‍රතිරෝධයයි මම වෙන් කරලා ඉඳලා වේරකේ නේද? ওই විදිහට මෙයාව අපිට අඳින්න පුළුවන් වෙන්නේ. හරිද? මේකේ ප්‍රතිරෝධය තමයි 0.3 ඕම් කියලා තියෙන්නේ. මේක හරහා I කියලා ධාරාවක් යනකොට අපි දන්නවා මේකෙන් I වර්ග R කියලා තාපහානියක් ඇති වෙනවා නේද? එකක් දැති වෙන තාපහානිය I වර්ග R. එහෙනම් මුළු එකකට ඕක නම් 3කට හොයන්න 3ෙන් වැඩි කරන්න ඕන. එහෙනම් ජවහානිය සමානයි 3යි. ඒ කලා 3ක් තියෙනවා. එක කලාවක ජවහානිය I වර්ග R. එතකොට 3යි I වර්ග R. I කියලා කියන්නේ ඇම්පියර් 5යි. 5 වර්ගය R කියලා කියන්නේ 0.3යි. එතකොට එනවා වොට් 22.5ක් කියලා. හරි. එතකොට ළමයි I වර්ග R ලියනකොට ලකුණු 4යි. හරි. ආදේශ කරනවට ලකුණු 10යි. ආදේශ කරනවට ලකුණු 10යි. මේ උත්තරේට අගයට සහ අගයට ලකුණු 4යි. ඒ වගේම ඒකකයට ලකුණු 2යි. ලකුණු 20ක්. ලකුණු දෙන්න ඕනද මන්ද නේද? දෙන්න ලකුණු 20ක් කෙලින්ම අපිට ගන්න පුළුවන් මේ හතරවෙනි කොටසට. ඒවනම් මේ දඟර අඳින්න අවශ්‍ය නැහැ. මම ගාන පැහැදිලි කරන්න මම ඒ ටික කිව්වේ. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ සූත්‍රයට දාලා ගාන හදන එක පමණයි. ඊළඟට අහනවා එම මෝටරය උපරිම ජවයෙන් විනාඩි 30ක් ක්‍රියා කළේ නම් මොකද කියන්නේ? මෝටරය උපරිම ජවයෙන් විනාඩි 30ක් ක්‍රියා කළේ නම් දඟරය තුල සිදුවන ජව හානිය නිසා නාස්ති වන විදුලි ඒකක ගණන හොයන්නලු. එතකොට ළමයි කියන්නේ ඔය මේකේ අර ප්‍රතිරෝධය හරහා තාපයේ විදිහට ශක්ති හානි වෙනව නේද? අන්නේ හානිය
නිසා කොච්චර විදුලි ඒකක ප්‍රමාණයක් නාස්ති වෙනවද කියලා හොයන්න ඕන. එහෙනම් විදුලි ඒකක ගණන හොයන්නේ කොහොමද? ඒකක ගණන වෙන්නේ මෝටරයේ කිලෝවොට් 22.5 වොට් නේද? මේක වොට් නේ තියෙන්නේ. කිලෝවොට් කරන්න 1000න් බෙදන්න ඕන. ඔන්න එතකොට එනවා කිලෝවොට් වලින් පැය කරන්න මිනිත්තු 30ක් නිසා 0.5යි පැය 0.5න් ගුණ කරනවා. එතකොට මේකේ උත්තරේ එනවා 0.112.5. ආසන්න වශයෙන් අපිට ගන්න පුළුවන් 0.01 කිලෝවොට් පැය කියලා. හරිද? right. එතකොට මේකෙදි ආදේශ කිරීමට ලකුණු 10ක් පිළිතුර ඒකක සමග තියෙනවා නම් ලකුණු 10ක් වශයෙන් ලකුණු 20ක් ඕගොල්ලන්ට ඒ කොටසෙත් ගන්න පුළුවන්. බලන්න රූල් 3යි ගාන හදන්න තියෙන ලකුණු 20ක්. ලකුණු 20ක් කියන්නේ 35න් ගත්තොත් තනිකර තනි ලකුණක් මෙතෙන්ට නේද? right. එහෙනම් අපි හතරවෙනි කොටස ඉවර කරනවා. පස්වෙනි කොටසේ පොඩි කතන්දරයක් කියලා තිනවා. මේක ඕගොල්ලන්ට සමහරලාට වෙලා ඇති. අපි කියවල බලමු මොකද තියෙන්නේ කියලා. වැසි දිනයකදී නිවසේක ශේෂ ධාරා පරිපථ බිඳිනේ ක්‍රියාත්මක වී ට්‍රිප් ස්විච් එක නේද? අපි දන්න විදිහට RCCB එක ක්‍රියාත්මක වී නිවසේ විදුලිය විසන්ධි වන නිසා නිවෙස් හිමියා දෝෂය කුමක්දැයි හඳුනා ගැනීමට කළ පරීක්ෂණයකදී පහත සඳහන් දේ නිරීක්ෂණය විය. හරිද? ගිහිමියා ටිකක් ඉලෙක්ට්‍රිකල් දන්න කෙනෙක් වගේ නේද? ඊළ පොඩි ටෙස්ට් එකක් කරලා බලන්න යන්නේ නේ. හරි. මෙයා කියනවා පළමුව සිඟිති පරිපථ බිඳින ඔන්න MCB ටික ඔක්කොම ඕෆ් කරලා. මොකද කරලා තියෙන්නේ? MCB ටික ඔක්කොම ඕෆ් කරලා. එතකොට උපපරිපථ එකකටවත් කරන්ට් එක යනවද? නැහැ. ඕෆ් කරලා ශේෂ ධාරා පරිපථ බිඳිනේ ඔන් කරලා තියෙනවා. මොකද ඔන් කරලා තියෙන්නේ? RCCB එක ඔන් කරලා. එතකොට ට්‍රිප් වෙලා නැහැ. ඔන් ස්ථානයේම පවතී. හරිද? ශේෂ ධාරා පරිපථ බිඳිනේ ඔන් ස්ථානයේ තබාගෙන දැන් ට්‍රිප් එක ඔන් වෙලා තියෙනකොට ඕනෑම සිඟිති පරිපථ බිඳිනයක් ඔන් කරපුවම MCB මොකක්ද දැම්මත් ඕෆ් වෙනවලු. මාර කේස් එක. එහෙනම් අපි කොහොමද හොයාගන්නේ මොන පරිපථයේද හරියටම මේ ගැටලුව තියෙන්නේ කියලා? එහෙම හොයන්න වෙන්නේ නැහැ නේද? එක මොකක්ද දැම්මත් ඕෆ් වෙනවනම් එහෙම හොයන්න බෑ නේද? right බලමු. ඉහත නිරීක්ෂණ මත ගෘහ විදුලි පරිපථයේ සිදු ඇති දෝෂය සඳහන් කර ඔබගේ නිගමනයන්ට හේතු පැහැදිලි කරන්න. ඔබගේ නිගමනයන්ට හේතු පැහැදිලි කරන්න කියලා කියනවා. right. පළවෙනි නිගමනය තමයි මොකද මේකේ නිරීක්ෂණ දෙකක් දීලා තියෙනවානේ. පළවෙනි නිරීක්ෂණය අනුව අපිට කියන්න පුළුවන් මොකද්ද? ට්‍රිප් ස්විච් එක RCCB එක ඕෆ් වෙන හින්දා RCCB එක ඕෆ් වෙන නිසා මේක ඇවිල්ලා භූගත දෝෂයක් හෝ විදුලි කාන්දුවක් වෙන්න පුළුවන්. එහෙනම් භූගත වීමක් හෝ විදුලි කාන්දුවක් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? කාන්දු වෙලා යන්නේ ඉතින් භූගත තමයි නේද? ඉතින් කාන්දුවක් වෙන්න පුළුවන්. භූගත වීමක් හෝ විදුලි කාන්දුවක් වෙන්න පුළුවන්. දෙවෙනි එක දිහා බලපුවම අපිට තේරෙනවා MCB මොකක් දැම්මත් ට්‍රිප් එක ඕෆ් වෙනවා කියලා කියන්නේ මේක ලයිව් එකේ ප්‍රශ්නයක් නෙමෙයි භූගත වීමක් නේ නියුට්‍රල් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කියන එක. පැහැදිලිද? හරි. එහෙනම් දෙවෙනි එකේදී අපිට නිගමනය වෙන්න පුළුවන් වෙන්නේ උදාසීන රැහැන paludu වෙලා භූගත වීමක් වෙලා තියෙනවා කියලා. හරහා භූගත වීමක් හෝ කාන්දුවක් විය හැකියි.
හරිද? භූගත වීමක් හෝ කාන්දුවක් වගේ. නියුට්‍රල් එක හැබැයි ඒ නියුට්‍රල් එක කොහොමද වෙන්නේ? නියුට්‍රල් එක ඔක්කොම එකට කනෙක්ට් නේද ළමයි? එහෙනම් නියුට්‍රල් එකේ ප්‍රශ්නයක් වුණාම මොන බ්‍රේකරේ දැම්මත් ඔෆ් වෙනවා. පැහැදිලි කතන්දරේ? රයිට්. එහෙනම් මේකේ මේ නිගමන දෙකට ලකුණු 5 බැගින් දීලා තිබුණා. පළවෙනි නිගමනයේට 5යි, දෙවෙනි නිගමනයේට 5යි, ලකුණු 10ක් එතෙන්ට ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ පොඩි වැඩ ටික කරා නම් ඔයගොල්ලන්ට ලකුණු කීයක්ද? 100ක්. 100 බෙදීම 20 5යි නේද? එහෙන් පිටිම ලකුණු 5ක් ගන්න පුළුවන්. හරි. ඊළඟට ඉලෙක්ට්‍රොනික්ස් ප්‍රශ්නේ අපි දැකලා තියෙනවා. මේක ටිකක් අමාරු වෙන්නේ නැහැ. මොකද මේක තියෙන්නෙම ට්‍රාන්සිස්ටර්, කාරකාත්මක වර්ධක, ඍජුකාරක ඩයෝඩ ඔය ආශ්‍රිත කොටස් වලින් තමයි නිතරම ප්‍රශ්න එන්නේ. ඒකේ පොඩි තියරි කොටස් සහ ප්‍රැක්ටිකල් පැත්තෙනුත් යමක් සම්බන්ධ කරලා ප්‍රශ්න එනවා. රයිට්. අපි බලමු 8 වෙනි එක කොහොමද කතා තියෙන්නේ කියලා. රයිට්. ඍජුකාරක ඩයෝඩයක ලාක්ෂණික වක්‍රය ඇඳ ඒ මත වෝල්ටීයතාවයන් සලකුණු කරන්න. ඍජුකාරක ඩයෝඩයක් භාවිතා කළ හැකි ආකාර දෙකයි. එකක් පෙර නැඹුරු, අනිත් එක පසු නැඹුරු. ඍජුකාරක ඩයෝඩයක් පසු නැඹුරු වල භාවිතා කරන්නේ නැහැ, පිච්චිලා යනවා. නමුත් පවතින අවස්ථා දෙකක් තියෙනවානේ. එහෙනම් අපි ඒ ටික අඳින්න ඕන. රයිට්. එහෙනම් මේ තියෙන්නේ පෙර නැඹුරු ධාරාව. මම IF කියලා කියනවා ෆෝවර්ඩ් කරන්ට් එක. මේ තියෙන්නේ පසු නැඹුරු ධාරාව I රිවර්ස්. නේද? රිවර්ස් කරන්ට් එක නේද? ඊට පස්සේ මේ පැත්තට තියෙනවා වෝල්ටේජ් එක. මම ඒක ෆෝවර්ඩ් වෝල්ටේජ් එක කියලා කියනම් පෙර නැඹුරු වෝල්ටීයතාවය. මේ පැත්තට තියෙනවා රිවර්ස් වෝල්ටේජ් එක. ඒ කියන්නේ පසු නැඹුරු වෝල්ටීයතාවය VR නේද? රයිට්. මාකින් එකේදී මේක දාලා තිබුණේ මෙතන ඍණ I ඍණ V කියන එක විතරයි දාලා තිබ්බේ. F එකක් හෝ කිසිවක් සඳහන් කරලා තිබ්බේ නැහැ. මම මාකින් එකේ විදිහටම යන්න. ඍණ V මෙතන ඍණ I කියලා දාලා තිබුණා. පැහැදිලිද? රයිට්. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඩයෝඩයක පෙර නැඹුරු ලාක්ෂණික අඳිනකොට වෝල්ටීයතාවයේ පෙර නැඹුරු වෝල්ටීයතාවයේ ටික ටික වැඩි කරන් යද්දී මේක පෙර නැඹුරු නේද? පෙර නැඹුරු අවස්ථාවේදී ඒ කියන්නේ ඇනෝඩයට ධන හම්බෙලා කැතෝඩයට ඍණ හම්බෙලා තියෙන වෙලාවේ නේද? මේ වෝල්ටීයතාව ටික ටික වැඩි කරන් යද්දී එක්තරා අවස්ථාවක් එනවා නැඹුරුම් වෝල්ටීයතාවයේ V බයසිං වෝල්ටේජ් නේද? නැඹුරුම් වෝල්ටීයතාවයේ වයින්කම් පෙර නැඹුරු ධාරාවක් වර්ධනය වෙනවා අපිට දකින්න බෑ මහ ලොකුවට. ඊට පස්සේ පෙර නැඹුරු ධාරාවක් වර්ධනය වෙනවා. රයිට්. ඔය තියෙන්නේ පෙර නැඹුරුවට අදාළ පෙර නැඹුරු ලාක්ෂණික වක්‍රය. පැහැදිලිද? රයිට්. ඊළඟට පසු නැඹුරුව කොහොමද එන්නේ? ඒ දිගේ මෙහෙම ගිහිල්ලා නේද? ඔය විදිහට පසු නැඹුරුව එනවා. පසු නැඹුරුවේදී මොකද වෙන්නේ? ඩයෝඩේ ඇනෝඩයට ඍණ ද්‍රව්‍යතාවයත් කැතෝඩයට ධන ද්‍රව්‍යතාවයත් ලැබිලා තියෙන්නේ. එතකොට මෙයා පසු නැඹුරු වෙන්නේ. ඒ පසු නැඹුරු වෝල්ටීයතාවය එහෙම නැත්නම් ඍණ වෝල්ටීයතාවය ටික ටික වැඩි කරන් යනවා මේ පැත්තට. වැඩි කරන් යද්දී එක්තරා අවස්ථාවකට පස්සේ බිඳ වැටෙනවා ඩයෝඩය. ඒකට අපි කියනවා පීක් ඉන්වර්ස් වෝල්ටේජ් එක PIV. මේ පීක් ඉන්වර්ස් වෝල්ටේජ් එකට පස්සේ පසු නැඹුරු ධාරාවක් ගලාගෙන යනවා, විශාල ධාරාවක්. ඊට පස්සේ ඩයෝඩය සංදිය බිඳ වැටෙනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඔය ප්‍රස්ථාරය ඇඳලා හරිද? ඒතර VI ප්‍රස්ථාරය කියලා කියනවා මේකට අපි. මේ VI ප්‍රස්ථාරය අඳිනවට ලකුණු 3යි. ප්‍රස්ථාරයේ ලකුණු කීයද? 3යි. හරිද? PIV ලකුණු කරනවට ලකුණු 1යි. PIV කියන්නේ පීක් ඉන්වර්ස් වෝල්ටේජ් එක පසු කුළු වෝල්ටීයතාවය නේද? පසු කුළු වෝල්ටීයතාව. right. පසු කුළු වෝල්ටීයතාවය ඒකට එක ලකුණක් දීලා තිබුණා. ඊළඟට දේහලීය වෝල්ටීයතාවය කියනවා අපි B වලට. ඒකට එක ලකුණක් දීලා තිබ්බා. දේහලීය වෝල්ටීයතාව. මේකටත් එක ලකුණක් දීලා තිබුණා. ඒතර බලන්න ළමයි එතන ලකුණු
ප්‍රස්ථාරයෙන් දනම් අපිට ලකුණු 5ක් ගොඩ දා ගන්න පුළුවන් නේද? හරි. රයිට්. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. ඍජුකාරක සේතු පරිපථයක ඇති ඩයෝඩ සැකැස්ම අඳින්න කියලා තියෙනවා. ඔයාලන්ට හොඳටම හුරු බොහොම පහසු එකක්. එතකොට තමන් පුරුදු වෙලා තියෙන ඕන ක්‍රමයකට අඳින්න පුළුවන්. මාකින්නගේ ඕනම ක්‍රමයකට ලකුණු දීලා තිබුණා. එතකොට ඩයෝඩ මේ විදිහට අඳිනවා නම් නේද? ඔය විදිහට අඳින්න පුළුවන්. නේද? එතන මෙතෙන්ද තමයි ප්‍රත්‍යාවර්ත ධාරා AC එක හම්බ වෙන්නේ නේද? එතන ඔහම සංකේතවත් කරලා තිබ්බ මාකින් එකේ මෙතනින් තමයි DC එක එළියට ගන්න නේද? එතනින් තමයි DC එක එළියට ගන්න. එතකොට මේක ධන මේක ඍණ වෙනවා. පැහැදිලිද? ධන ඍණ මෙතන තියෙන්නේ AC එක. ඉතින් ඔය ආදී විදිහට ඕගොල්ලන්ට පුරුදු විදියකට අඳින්න පුළුවන්. තව විදි කීපයක් තිබුණා මාකින් එකේ. ඒකත් මම ඇඳලා පෙන්නන්නම්. තව එකක් අඳින්නම් මෙතන. මේ විදිහට තිබුණා. මේ විදිහට හුරු කෙනෙක් ඉන්නවා නම් ඒ විදිහට අඳින්න එහෙම ගැටලුවක් නැහැ. නේද? රයිට්. මෙතෙන්ටයි ප්‍රත්‍යාවර්ත ධාරා සැපයීම දෙනවා AC එක. නේද? ලයිව් නීඩල් මෙතනිනුයි ධන ඍණ ගන්නවා. මේ පැත්ත ධන මේ පැත්ත ඍණ. මෙතන ධන මෙතන ඍණ. ඉදිරිය ගන්නවා නේද? හරි. එහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට අර වෙනත් තවත් ක්‍රමයක් දීලා තිබුණා. මම ඒකත් මාකින් එකේ තිබ්බ නිසා ඉඳලා පෙන්නන්න. ඒකේ තිබුණේ මෙන්න මෙහෙම. එතකොට මෙතෙන්ට AC එක දීලා තියෙනවා. මෙතෙන්ට ප්‍රත්‍යාවර්ත ධාරා වෝල්ටේජය දීලා තියෙනවා. මෙතෙන්ට AC එක දීලා තියෙනවා. මෙතන ඍණාග්‍රේ විදියටත් මෙතන ධනාග්‍රේ විදියටත් භාවිතා කරලා තියෙනවා DC එකේ නේද? හරි. ඔය කියන ක්‍රම තුනම දීලා තිබුණා මාකින් එකේ. ඔය කියන ක්‍රම තුනෙන් සියලුම ඩයෝඩ නිවැරදි දිශාවට සම්බන්ධ කිරීමට පමණක් ලකුණු දෙකක් නැත්නම් ලකුණු 0යි ලකුණු 2යි හම්බෙන්නේ මේකට නම්. ලකුණු 2යි සියලුම ඩයෝඩ නිවැරදි දිශාවට තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ ලකුණු දෙක හම්බෙන්නේ නැහැ. මොකද සියලුම ඩයෝඩ නිවැරදි දිශාවට නැත්නම් වැඩේ වෙන්නේ නැහැ. වැඩේ වෙන්නේ නැත්නම් ලකුණු දීලා වැඩක් නැහැ නේ. ඒක නිසා මේ විදිහට තමයි තිබුණේ. හරි. ඊළඟට තියෙනවා සරල ධාරා ජව සැපයීමක් සකස් කිරීම සඳහා DC 230 වෝල්ට් 12යි පරිණාමකයක් සේතු ඍජුකාරකයක් හා ධාරිත්‍රකයක් සපයා ඇත. මොනවද දීලා තියෙන ළමයි? ට්‍රාන්ස්ෆෝමර් එකක් දීලා තියෙනවා. රෙක්ටිෆයර් බ්‍රිජ් එකක් ඒ කියන්නේ සේතු ඍජුකාරකයක් දීලා තියෙනවා. ධාරිත්‍රකයක් දීලා තියෙනවා. හරිද? සපයා ඇති පරිණාමකය සේතු ඍජුකාරකය භාවිතා කර ඍජුකාරක පරිපථය සකස් කර ගන්න ආකාරයේ සටහනකින් පෙන්වන්න. මේවා ඕගොල්ලන්ට ඕනකටත් වඩා හුරු දේවල්. එතකොට මේ පැත්තට ට්‍රාන්ස්ෆෝමරේ ප්‍රාථමිකයන්ද මෙතෙන්ද තමයි
230 වෝල්ට් AC දෙන්නේ නේද? AC දෙන්නේ මෙතෙන්ට. බලන්න හරි සරල ප්‍රශ්න තියෙන ඉලෙක්ට්‍රොනික්ස් වල කට්ටිය බය වුණාටනේ. එතන මෙතනින් DT එක අපිට උඩ වයින්ඩින් ගන්න අඩු කරන්න 12ක් හම්බ වෙනවා නේද? එළියට 12 වෝල්ට් AC එකක් එන්නේ එළියට. ඒතර මේක අපිට ගෙනින් දෙන්න පුළුවන් අර ඩයෝඩ් ඍජුකාරක සේතුවට. එතෙන්ට එතෙන්ට ගෙනල්ලා දෙනවා අනිත් පැත්ත නේද? එතකොට මේ දෙකෙන් ඉතින් අග්‍රයක් ගන්නවා ඒක ධන අග්‍රය ඒක ඍණ අග්‍රය විදිහට අපිට එළියට ගන්න පුළුවන් නේද? හරි. ඒතර ඕක ඇන්දනම් හරි මේකේ තියෙන සපයා ඇති පරිණාමකය හා සේතු ඍජුකාරකය ඒ දෙක විතරයි. ධාරිත්‍රකය ගහන්න කියලා නෑ. ඍජුකාරක පරිපථයක් සටහන් කරන්න කියලා දිනවා. නිවැරදි සම්බන්ධතාවයට උපකරණ හරියටම සම්බන්ධ වෙනවා නම් ලකුණු 5ක් ඕගොල්ලන්ට මේ පරිපථයෙන් දාම හම්බ වෙනවා. හරි. ඒතර ඩයෝඩ් ටික සම්බන්ධ වෙන නිවැරදි දිශා ටික මතක තියාගන්න ඕන. ඒ විදිහට අඳනම් ප්‍රමාණවත්. ධාරිත්‍රකයේ සම්බන්ධ කිරීමෙන් පසු හතරවෙනි කොටස හතරවෙනි කොටස ධාරිත්‍රකයේ සම්බන්ධ කිරීමෙන් පසු තමයි මෙතන පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. පහ කොටස් දෙකක් මගහැරලා තියෙනවා. මම මේ කොටස් දෙකත් අරන් කියලා දෙන්නම්. තුන්වෙනි කොටසයි හතරවෙනි කොටසයි මෙතන දාගමු අපි. තුන්වෙනි කොටසේ අහලා තියෙන්නේ හරි. තුන්වෙනි කොටස අහලා තියෙන්නේ. තුන්වෙනි කොටසද පළවෙනි කොටස නෙමෙයි අපි අහලා තියෙන්නේ නේද? පළවෙනි කොටස. ඒකේ දෙවෙනි කොටසේ අහලා තියෙන්නේ පරිපථය ගෘහ විදුලි සැපයීමකට සම්බන්ධ කළ ඇති විට සේතු ඍජුකාරක පරිපථයේ ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතාවයන් අඳින්න. මොකද කියන්නේ? පරිපථය ගෘහ විදුලි සැපයීමකට සම්බන්ධ කර ඇති විට ඊළඟ කොටස කියන්නම් පරිපථය ගෘහ විදුලි සැපයීමකට සම්බන්ධ කර ඇති විට සේතු ඍජුකාරක පරිපථයේ ප්‍රධාන හා ප්‍රතිදාන වෝල්ටීයතා තරංග අඳින්නලු කියලා තියෙනවා. කොතනයිද අඳින්න කියලා තියෙන්නේ උදේ? ඈ කොතනයිද මේක අඳින්න කියලා තියෙන්නේ? ප්‍රධාන සහ ප්‍රතිදාන කොහේ ප්‍රධාන සහ කොහේ ප්‍රතිදානද? සේතු ඍජුකාරක පරිපථයේ නේද? මෙන්න මෙයාගේ සේතු ඍජුකාරක පරිපථයේ
මෙයාගේ ප්‍රධාන සහ ප්‍රතිදානයි අඳින්න කියලා තියෙනවා. ඒතකොට සේතු ඍජුකාරක පරිපතේ ප්‍රධානය වෙන්නේ කොතෙන්ටද? ඒකේ ප්‍රධානය වෙන්නේ මෙන්න මෙතෙන්ට නේද? මෙතෙන්ට හම්බෙන ඉන්පුට් එක. ඒ කියන්නේ මෙහෙම ගිහිල්ලා බලපුවාම මේ 12 වෝල්ට් පැත්තේ නැත්නම් DTK අවුට්පුට් එක තමයි සේතු ඍජුකාරක පරිපතේ ප්‍රධානය වෙන්නේ. ඊළඟට සේතු ඍජුකාරක පරිපතේ ප්‍රතිදානය වෙන්නේ ඍජුකරණය වෙලා එළියට එන මෙන්න මේ දෙන්නගේ වෝල්ටේජතාවය. එහෙනම් දැන් අපිට අඳින්න කියලා තියන්නේ මේකේ මෙතන A සහ B කියන දෙන්නගේ වෝල්ටේජතාවය ප්‍රධාන වෝල්ටේජතාවය විදිහට C සහ D කියන දෙන්නගේ වෝල්ටේජතාවය දෙන්න අතර වෝල්ටේජතාවය ප්‍රතිදාන වෝල්ටේජතාවය විදිහට අඳින්න කියලා තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලි පරිණාමකයේ ප්‍රධාන වෝල්ටේජතාවය මම මෙතන ලියන්නම්. ප්‍රධාන වෝල්ටේජතාවය ඒ කියන්නේ පරිණාමකයේ ද්විතීයික වෝල්ටේජතාවය නේද? 12 වෝල්ට් වෙන වෝල්ටේජතා සංඥාවක් එනවා නේද? වෝල්ටේජ් එක කාලයත් එක්ක මේකේ VRMS එක 12 වෝල්ට් වෙන එකක් එනවා නේද? right. ඒක තමයි ප්‍රධාන වෝල්ටේජතාවය. ඉන්පුට් එක මම highlight කරපු පාටින් highlight කරන්න. මෙතන මේ ටිකනේ. ප්‍රධාන වෝල්ටේජතාවය තරංගය එන්නේ ඔහොම. ඊළඟට ප්‍රතිදානය එන්නේ ඩයෝඩ් දෙකෙන් ඍජුකරණය වෙලා එන එක නේද? ප්‍රතිදාන වෝල්ටේජතාව ඒක ඍජුකරණය වෙලා එන එක. ඒක ඇවිල්ලා සූමට නෑ. ඍජුකරණය වෙච්ච V කාලයත් එක්කලා විදිහට ඉස්සරහට යනවා නේද? right. එතකොට මේකෙදි ලකුණු 3 බැගින් තමයි මේ දෙන්නට දීලා තිබුණේ. මෙයාට ලකුණු 3යි. මෙයාට ලකුණු 3යි. දෙකම ගත්තාම අපිට ලකුණු 6ක් මේ පරිපතේට මේ තරංග සටහන් අඳිනවට ගන්න පුළුවන් වුණා. හරි. ඊට පස්සේ ඊළඟ කොටසත් මගේ PDF එකේ මිස් වෙලා දිනවා. මම මේක මෙතනින් දාලා කියලා දෙන්නම්. ඊළඟට තුන්වෙනි කොටසේ තිබ්බේ ළමයි පරිපතයේ ප්‍රතිදාන තරංගය මෘදුකරණය කිරීම සඳහා නේද? ඉහත පරිපතයේ ප්‍රතිදාන තරංගය මෘදුකරණය කිරීම සඳහා සුමට කරන්න මෘදුකරණය කිරීම සඳහා සපයා ඇති දාරිද්‍රකය සම්බන්ධ කරන ආකාරය පරිපත සටහනක් ආධාරයෙන් නැවත ඇඳ පෙන්වන්න. ආයේ පරිපත සටහනක් අඳින්න ඕනේ. සටහනක් ආධාරයෙන් නැවත ඇඳ පෙන්වන්න. හරි. පරිපත සටහනක් ආධාරයෙන් නැවත ඇඳ පෙන්වන්න කියලා තියෙනවා. ඒක අපිට ආයෙත් අර පරිපතේම ඇඳින්න තියෙන්නේ. ප්‍රාථමිකයේ ද්විතීයිකයේ මෙතෙන්ට සමාන්තරගතව දාරිද්‍රකය දැම්මම නේද? ඒක තමයි සුමට කරද්දී මේකේ දාරිද්‍රකයේ ද්‍රවීයතාවය ලකුණු කරන්න ඕන පැහැදිලිව ධන මේක ද්‍රවීය දාරිද්‍රකයක් ධන තහඩුව උඩට ඍණ තහඩුව යටට කියන ද්‍රවීයතාවය නිවැරදිව තියෙන්න ඕන. එතකොට එහෙම තියෙනවා නම් ලකුණු 5යි ද්‍රවීයතාවය ලකුණු කරලා නැතුව තියෙනවා නම් ලකුණු
3යි. ද්‍රව්‍යතාවය සඳහන් කරලා නැත්නම් ලකුණු 3යි. ද්‍රව්‍යතාවයත් එක්කම කරලා තියෙනවා ලකුණු 5ක් අපිට ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඊළඟට අහලා තිබුණා ඒක මේකේ තියෙනවා ඊළඟට අහලා තිබුණා දාරිත්‍රකයේ සම්බන්ධ කිරීමෙන් පසු ජව සැපයීමේහි දාරිත්‍රකයේ සම්බන්ධ කිරීමෙන් පසු ජව සැපයීමේහි ප්‍රතිදාන වෝල්ටීයතා තරංග අඳින්න කියලා තිබුණා. උතර දාරිත්‍රකයේ සම්බන්ධ කරාට පස්සේ විබරයක් සම්බන්ධ කරලා නැත්නම් ළමයි ලෝඩ් එකක් සම්බන්ධ කරලා නැත්නම් වෝල්ටීයතාවය කාලයත් එක්කලා නියතවම තියෙනවා. කියන්නේ දාරිත්‍රකයේ ආරෝපණය වුණාට පස්සේ එයාගේ වෝල්ටීයතාවයට ඒක වෙනස් වෙන්නේ නැහැ විබරයක් නැහැ නේද? එහෙම නැත්නම් හෝ අපිට මෙහෙම අඳින්න පුළුවන් පළවෙනි එකම සලකනවා නම් මෙහෙම යද්දි දාරිත්‍රකයේ ආරෝපණය වෙනවා ඊට පස්සේ නියතව තියෙනවා. හරිද? එතකොට මේ දෙක නිවැරදි තියෙන ලකුණු 6ක් ලබා දීලා තිබුණා මේ දෙකෙන් එකක්. හෝ right. එහෙම තිබුණා. ඊළඟට පස්වෙනි එක ඉහත සකස් කරන ලද සරල ධාරා ජව සැපීමකට විබරයකට සම්බන්ධ කරන ලදී. ලෝඩ් එකකට ගහලා ළමයි දැන් මොකේකටද සම්බන්ධ කරලා තියෙන්නේ? විබරයකට සම්බන්ධ කරලා තියෙනවා. ලෝඩ් එකකට සම්බන්ධ කරා නම් මේ සුමට ගතිය මෙහෙම තියෙන්නේ නැහැ. රැළිත ස්වභාවයක් එනවා. මොකද දාරිත්‍රක ආරෝපණ විසර්ජනය වීම වෙන නිසා. ඒත් අපි දන්නවා දාරිත්‍රකයක් ආරෝපණය වෙන්නේ මෙන්න මේ විදිහට වෝල්ටීයතාවය කාලයත් එක්කලා නේද? ඊට පස්සේ දාරිත්‍රකයක් විසර්ජනය වෙනවා. මෙන්න මේ ආකාරයට නේ. විනාඩියක ඉන්න දාරිත්‍රකයක් කොහොම ආරෝපණය වෙනවා. ඒ වගේම පරිමේට ගියාට පස්සේ මෙන්න මේ විදිහට විසර්ජනය වෙනවා. නේද? හරි. ඒතර ඕක අපිට ওই දාරිත්‍රක ආරෝපණ විසර්ජනය වීම නිසා දාරිත්‍රක ආරෝපණය වීම විසර්ජනය වීම නිසා අර සුමටව තිබිච්ච වෝල්ටීයතාවය රැළිත ස්වභාවයක් ගන්නවා. ඔය විදිහට රැළිත ස්වභාවයක් ගන්නවා. මේක මෙහෙම තිබ්බත් හරි එහෙම නැත්නම් මෙතනින් අර මුලින් පටන් අරගෙන ඊට පස්සේ මේ විදිහට රැළිත ස්වභාවයක් තියෙනවා කියලා දාලා තිබ්බත් හරි වෝල්ටීයතාවය කාලයත් එක්ක v කාලයත් එක්ක නේද? right. මේකටත් ලකුණු 6ක් දීලා තිබුණා සම්පූර්ණයෙන්ම. එතකොට ඔය අපි කතා කරපු මේ සරල ධාරා වෝල්ටීයතාවයක් බවට පත් කිරීම කියන ඍජුකාරක ඩයෝඩ කතන්දරයේ 8 පළවෙනි 8 කොටස ඒ සම්පූර්ණ 8 කොටස ලකුණු 35ක ලකුණු ප්‍රමාණයක් දීලා තිබුණා. 35ක් ඒකට ගිහිල්ලා තිබුණා. එහෙනම් ඊළඟ එකට අපිට ලකුණු 65ක් හම් වෙන කොටසක් තියෙනවා. ඒ තියෙන්නේ පරිපත්තයේ දක්වනුයේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදා ගන්නා සිසිලන විදුලි පංකාවක් සඳහා භාවිතා වන උෂ්ණත්ව සංවේදී ස්විචයක්ලු. හරිද? උෂ්ණත්ව සංවේදී ස්විචයක. මෙහි R3 යනු තර්මිස්ටරයකි. ඔන්න R3 තර්මිස්ටරයක්. තර්මිස්ටරයක් කියලා කියන්නේ උෂ්ණත්වය අනුව එයාගේ ප්‍රතිරෝධය වෙනස් වෙන කෙනෙක් නේද? ඒ උෂ්ණත්වයට සංවේදී ප්‍රතිරෝධයක් වන අතර ප්‍රතිරෝධය උෂ්ණත්වයේ වැඩිවීමේදී අඩු වේ. ඒ කියන්නේ NTC වර්ගයේ උෂ්ණත්වය වැඩි වෙනකොට එයාගේ ප්‍රතිරෝධය අඩු වෙන જાතියේ තර්මිස්ටරයක් තමයි මේකේ පාවිච්චි කරලා තියෙන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට මේක දිහා බලපුවාම පේන්න ඕන මේකේ පරිපතේ කොටස් කීපයක් අපිට තියෙනවා. මම highlight කරමින් කියලා දෙන්නම්. මෙන්න මෙතන පිළියවණයක් දාලා තියෙනවා. රිලේ එක. පැහැදිලිද? මේ පිළියවණය හරහා තමයි විදුලි මෝටරය ඔන් කරලා තියෙන්නේ. මොකද්ද? පිළියවණය හරහා තමයි මෝටරයට සැපයීම දීලා තියෙන්නේ. විදුලි මෝටරයට සැපයීම දීලා තියෙන්නේ. නේද? පිළියවණය හරහා මෝටරයට සැපයීම දීලා තියෙනවා. එතකොට පිළියවණයේ දඟර ධාරාව හම් වෙන්නේ පිළියවණයට දඟර සැපයීම හම් වෙන්නේ මෙන්න මේ TR1 කියන ට්‍රාන්සිස්ටරය ඔන් වුණාම. ඉතින් ට්‍රාන්සිස්ටරය නැඹුරු වුණාම තමයි ඒක හම් වෙන්නේ. පැහැදිලිද? එතකොට ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙන්නේ කොයි වෙලාවකටද?
මෙන්න මේ කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදානය ලැබෙනකොට තමයි ට්‍රාන්සිස්ටරය නැඹුරු වෙන්නේ. කාරකාත්මක වර්ධකය මොකක්ද කරන්නේ? වෝල්ටීයතාවය සංසන්දනය කරනවා. කාගේද? තර්මිස්ටරය සහ R1 කියලා හදලා තියෙන මෙන්න මේ විභව බෙදුමේ. එතන වෝල්ටීයතාව බෙදුමක් තියෙන්නේ. මේ 12 වෝල්ට් කියන වෝල්ටීයතාවය R 12 වෝල්ට් කියන වෝල්ටීයතාවය R1 සහ R3 කියන දෙන්න බෙදා ගන්නවා විභව බෙදුමක්. ඒතර මෙහෙම බෙදාගත්තට පස්සේ මෙන්න මෙතන යම් වෝල්ටීයතාවයක් එනවා x අක්ෂයේ. පැහැදිලිද? ඒ වෝල්ටීයතාවය සංසන්දනය කරනවා මෙන්න මෙතෙන්ට වැටිලා තියෙන වෝල්ටීයතාවයත් එක්ක. VR1 කියලා අපි විචල්්‍ය ප්‍රතිරෝධයක් කරහා වෝල්ටීයතාවයක් දීලා තියෙනවා කාරකාත්මක වර්ධකයට. ඒ වෝල්ටීයතාවයත් එක්ක සංසන්දනය කිරීමක් තමයි වෙන්නේ. උතර මම ඔන්න දැන් ක්‍රියාකාරීත්වය කියනවා. අහගෙන ඉන්න. මෙතන උෂ්ණත්වයට අනුව x අක්ෂයේ යම් වෝල්ටීයතාවයක් ලැබෙනවා. ඒ වෝල්ටීයතාවය අපවර්තක නොවන අග්‍රයට දීලා තියෙන වෝල්ටීයතාවයත් එක්ක සංසන්දනය කරනවා. සංසන්දනය කරලා ප්‍රතිදානයක් ලබා දෙනවා. ලබා දෙන ප්‍රතිදානයේ හේතුවෙන් TR1 ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙනවා. ට්‍රාන්සිස්ටරේ නැඹුරු වෙන නිසා මොකද වෙන්නේ? මේ පැත්තට ධාරාව ගලාගෙන ගිහිල්ලා පිළියවණය ඔන් වෙනවා. පිළියවණේ තියෙන මෙන්න මේ පොයින්ට් එක මේ පැත්තට සම්බන්ධ වෙනවා. එතකොට විදුලි මෝටරය ඔන් වෙනවා. හරිද? ඔක තමයි වෙන්නේ. හරි. එතකොට මේකේ අහලා තියෙනවා ළමයි පරිපතයේ ඉහත උපාංගවල කාර්යයන් විස්තර කරන්න. VR1 මොකටද තියෙන්නේ පුතේ? VR1 තියෙන්නේ මොකටද? එයාව වෙනස් කරද්දී වෝල්ටීයතාවය වෙනස් වෙනව නේද? එතකොට වෝල්ටීයතාවය වෙනස් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ x ලක්ෂයේ වෝල්ටීයතාවයත් එක්ක තමයි මෙයා සංසන්දනය කරන්නේ. x ලක්ෂයේ වෝල්ටීයතාවය මොකක්ින්ද වෙනස් වෙන්නේ? තර්මිස්ටරෙන් එන සිග්නල් එකකින්ද. තර්මිස්ටරය අනුව මොකක්ද වෙනස් වෙන්නේ? පරිසරයේ උෂ්ණත්වය අනුව තමයි තර්මිස්ටරයේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ. ඒතර පරිසරයේ උෂ්ණත්වය අනුව තර්මිස්ටරයේ ප්‍රතිරෝධය වෙනස් වෙලා x අක්ෂයේ වෝල්ටීයතාවය වෙනස් වෙනවා. එයත් එක්ක සංසන්දනය වන වෝල්ටීයතාව තමයි VR1 ගේ තියෙන්නේ. එයා වෙනස් වෙනවා. පැහැදිලිද? හරි. එහෙමනම් එතනදී VR1 පාවිච්චි කරලා තියෙන්නේ පංකාව ඔන් වෙන උෂ්ණත්වය විචලනය කරන්න. වෝල්ටීයතාවය තමයි විචලනය වෙන්නේ. උෂ්ණත්වය තමයි ඇත්තටම විචලනය වෙන්නේ. එහෙනම් මොකද්ද? පංකාව ක්‍රියාත්මක වන උෂ්ණත්වයේ විචලනය කිරීම. උෂ්ණත්වයේ විචලනය කිරීම. ඕක ලියන්න පුළුවන් මෙහෙමත්. VR1 දීලා තියෙන අපවර්තක නොවන එකටනේ. ඒකට මෙහෙමත් ලියන්න පුළුවන්. අපවර්තක නොවන අග්‍රයේ වෝල්ටීයතාව වෙනස් කිරීම කියලා ලියන්නත් පුළුවන්. තක නොවන අග්‍රයට ලබා දෙන වෝල්ටීයතාව වෙනස් කිරීම කියලා ලියන්නත් පුළුවන්. හරි. එහෙම වුණාම එතෙන්ට අපිට පළවෙනි කොටස ලකුණු 5ක් දීලා තිබුණා VR1 මොකද්ද කරන්න කියන එකට. R1 සහ R3 මොකද කරන්නේ? R1 සහ R3 ඔයගොල්ලන්ට පේනවා R1 තියෙනවා R3 තියෙනවා. මේ දෙන්නගෙන් විභව බෙදුමක් හදලා තියෙනවා. ඒ විභව බෙදුමේ වෝල්ටීයතාවය අපවර්තක අග්‍රයට දීලා තියෙනවා නේද? එහෙනම් විභව බෙදුමක් සකස් කොට අපවර්තක අග්‍රයට ප්‍රදානය ලබා දීම තමයි කරන්නේ. විභව බෙදුමක් සකස් කොට අපවර්තක අග්‍රයට ප්‍රදානය ලබා දීමක් කරනවා. කාගෙන්ද කරන්නේ? R1 සහ R3 විභව බෙදුමේ. ඊළඟට කාරකාත්මක වර්ධකය මොකද කරන්නේ ළමයි? කාරකාත්මක වර්ධකය එයා සංසන්දකයක් විදියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සංසන්දකයක් ලෙස ක්‍රියාත්මක වෙනවා.
සංසන්දකයක් ලෙස ක්‍රියාත්මක වේ. ඒතර මේ හැම පියවරකටම ලකුණු 5 ගානේ තමයි ළමයි වෙන් වෙලා තිබ්බේ ලකුණු. සංසන්දනය කරන්නේ මොකද්ද? අපවර්තක අග්‍රේ වෝල්ටීයතාවයයි අපවර්තක නොවන අග්‍රේ වෝල්ටීයතාවය දෙක තමයි සංසන්දනය කරන්නේ. D1 ඩයෝඩය කියලා කියන්නේ මෙන්න මේ පිළියවන දඟරයත් එක්කලා සම්බන්ධ කරලා තියෙන සමාන්තරගතව තියෙන ඩයෝඩය. මේකෙන් කරන්නේ ළමයි පිළියවනේ ඔන් ඔෆ් වෙද්දී ඇතිවන ප්‍රතිවිද්‍යුත් ගාමක බලයෙන් හින්දා, ඒ කියන්නේ දඟරේ හරහා තියෙන ධාරාව සම්බන්ධ කිරීම විසන්ධි කිරීම වෙනවා. එතකොට ඇති වෙන ප්‍රතිවිද්‍යුත් ගාමක බලයෙන් හින්දා ට්‍රාන්සිස්ටරයට හානි වෙන එක වළක්වන්න තමයි මෙයාව දාලා තියෙන්නේ. හරිද? පිළියවන දඟරේ ඇතිවන ප්‍රතිවිද්‍යුත් ගාමක බලය නිසා හානි වීම වැළැක්වීම තමයි කරන්නේ. කාටද? ට්‍රාන්සිස්ටරයට. හරිද? R2 ප්‍රතිරෝධය මොකද කරන්නේ? R2 ප්‍රතිරෝධය කියන්නේ මෙන්න මෙයා මොකද කරන්නේ ළමයි? R2 ප්‍රතිරෝධයෙන් කරන්නේ මෙතන කාරකාත්මක වර්ධකයේ ප්‍රතිදානය නිසා ට්‍රාන්සිස්ටරයට ලැබෙන ධාරාව පාලනය කිරීම. නේද? එතකොට R2 කරන්නේ IB ධාරාව පාලනය කිරීම. IB ධාරාව පාලනය කිරීම. මෙතන මේ හැම පියවරකටම ලකුණු 5 ගානේ දීලා තිබුණා. පැහැදිලිද? right. ඊළඟට ළමයි තර්මිස්ටරය සංවේදී වන උෂ්ණත්වයට අනුකූල ට්‍රාන්සිස්ටරයේ ක්‍රියාකාරී කලාප පැහැදිලි කරන්න කියලා තියෙනවා. එතකොට ට්‍රාන්සිස්ටරය මෙතන ස්විච් එකක් විදිහට වැඩ කරන්නේ, ට්‍රාන්සිස්ටරේ ස්විච් එකක් විදිහට වැඩ කරනවා නම් එතන අනිවාර්යයෙන්ම ට්‍රාන්සිස්ටරේ තියෙන්නේ කලාප දෙකක එකක් අඩු උෂ්ණත්වවලදී ෆෑන් එක ඔන් වෙන්න ඕනේ. අඩු උෂ්ණත්වවලදී මොකද්ද? ට්‍රාන්සිස්ටරය ඕෆ් තියෙන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? කපා හැරි අවස්ථාව. ඊළඟට වැඩි උෂ්ණත්වවලදී ට්‍රාන්සිස්ටරය ඔන් තියෙන්න ඕන. ඒ කියන්නේ මොන අවස්ථාවද? සංතෘප්ත අවස්ථාව. නේද? right. ඒකෙත් අපි ලකුණු 5ක් ඕගොල්ලන්ට දීලා තිබුණා මේකෙදි. right. ඊළඟට ළමයි කාරකාත්මක වර්ධකයේ උපරිම ප්‍රතිදාන විභවය. ඒතර කාරකාත්මක වර්ධකයේ උපරිම ප්‍රතිදාන විභවය කියන්නේ අවුට්පුට් එක වෙන්න පුළුවන් මෙතන 12 පමණයි නේද? මෙතන තියෙන 12 නම් අවුට්පුට් එක එන්න පුළුවන් 12යි. විභවය දක්වා ඉහළ නැංවිය හැකියයිද ට්‍රාන්සිස්ටරයේ සිලිකන් වර්ග එකක් යයිද උපකල්පනය කරමින් පාදම ධාරාව මයික්‍රෝඇම්පියර් 100ක් වීමට R2 ප්‍රතිරෝධය ගණනය කරන්න කියලා තියෙනවා. එහෙමනම් ළමයි අපිට මේක මෙහෙම ගන්න පුළුවන්. VCC සමානයි IB පාදම ධාරාව ගලනවා R2 ධන VBE කියලා ගන්න පුළුවන්. එතකොට මේකෙන් අපිට උක්ත කරගන්න පුළුවන් R2 විතරයි නොදන්න රාශියකට තියෙන R2 සමානයි VCC අඩු කිරීම VBE බෙදීම I VCC බෙදීම IB කියලා ගන්න පුළුවන්. මේකෙන් අපිට ගණනය කරලා R2 ගන්න පුළුවන් 113යි කිලෝ ඕම් කියලා. එහෙම නැත්නම් VBE 0.6යි කියලා ගත්තොත්, මෙහා 0.6ක් කියලා ගත්තොත් එනවා 114යි කිලෝ ඕම් කියලා. හරි. ඒතර මේකට ආදේශ කරලා ගන්න. VCC කියන්නේ 12යි, VBE කියන්නේ 0.6යි, IB කියන්නේ මයික්‍රෝඇම්පියර් 100. පැහැදිලිද? ඒකම ආදේශ කරලා මේ උත්තර දෙක අපිට ගන්න පුළුවන්. ඒකටත් දාලා තිබුණ ලකුණු
29817යි 3යි ලකුණු 20ක ප්‍රමාණයක් මේකටත් දාලා තිබුණා. පැහැදිලිද? right. එහෙනම් අපි මේ කොටස ඉවර කරනවා. ඕගොල්ලන්ට මේ කොටසෙන් හොඳ දැනුමක් ගන්න පුළුවන් වුණා කියලා මම බලාපොරොත්තු වෙනවා. මේකෙදි මොනවා හරි ගැටලු ඕගොල්ලන්ට තියෙනවා නම් WhatsApp වලට යොමු කරන්න. මම නම්බර් එක දාන්නම් 077 88යි 621යි 77 කියන නම්බර එකට WhatsApp කරලා අහන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒවට මම පිළිතුරු WhatsApp කරාම යොමු කරන්නම්. හරි. එහෙනම් අපි මේ කොටස ඉවර කරනවා. හැමෝටම සුබ පතනවා. ඉංජිනේරු තාක්ෂණ වේදයට සහ අනිත් විෂයන් හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ගන්න අවස්ථාව ලැබෙන්න කියලා අපිත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. හැමෝටම ජය වේවා. තෙරුවන් සරණයි.